උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පින්වත් දූදරුවන් ඇතුළු පින්වත් පවුලේ සැම විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2018 වර්ෂයේ ජූනි මාස 24 වන දින පරලොව සැපත් BAP රත්නායක හාමිනේ ආදරණීය මෑණියන්ටත් 2004 වර්ෂයේ මාර්තු මාස 17 වන දින පරලොව සැපත් DA සයිමන් සිල්වා ආදරණීය පියාණන් ඇතුළු M සිරියලතා පෙරේරා සෝමසිරි විතානගේ BAP චන්ද්‍රසේන BAP චන්ද්‍රසේකර සහ නමින් මියගිය බාල මහලු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ පරලොව ජීවිත සුගතිගාමී වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ අනුපාදාය මොක්ඛන්ති ජාති මරණ සංඛයේති. අද ධර්මානුශාසනාවන් අරමුණු ලබන අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ සදහැබර පින්නතුනි, ඉහතින් සඳහන් ගාථාව මට බොහෝ තැන්වල ත්‍රිපිටකයේ තියෙනවා දැකලා පාඩම් වුණ එකක්. නමුත් අද මම මේක ගත්තේ ওই එකක් තැනක් නිසාවත් නෙවෙයි. දේවදූත සූත්‍රයේ මේ ගාථාව තියෙන නිසා. විශේෂයෙන් මා ඒක මතක් කළේ අද වැදගත් දවසක්. මේ සමාජයට අද වගේ දවස් දෙකක් මෑතදී උදා වුණා. ඒ පසුගිය පොසොන් දවස ඒ වගේම අද. හේතුව ආරාධනාගාර බලන්න යන්න බැරි වුණා. මෙහින්තලේ වඳින්න යන්නත් බැරි වුණා. අනුරාධපුරේ හෝ පොළොන්නරුවේ යන්නත් බැරි වුණා. මේ ජූනි මාසයේ දෙන පොසොන් කියන එක මේ තැන්වලට යන්න පුරුදු වෙලා දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙන වන්දනා ගමනක් බවට පත් වෙලා තිබියදී දැන් ස්වාමින් වහන්සේලාට පවා කීප දෙනෙක් එකතු කරන්න නීතියෙන් තහනම් වෙලා ගෙදරට වෙලා ඉන්න වෙලා තිබෙනවා. ඔය සිංහල ව්‍යවහාරේ තියෙනවානේ පෙරලෙන පිට හොඳයි කියනවා කියලා එකක්. වාහන අරගෙන අව්විකර වෙවි ඇවිදින්න යන්න ගිහින් ඒකෙන් කරන්නේ මොකද්ද? ආමිස පූජාවනේ. ඔච්චර වියදම් කරන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් ප්‍රතිපත්ති පූජාව ගැන දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් වදාරලා තිබෙන්නේ වඩා උතුම් වෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන්නේ. ආමිසෙන් පුදන්නෝ තපතපටම පුදා ගන්නදී ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නෝ මහා පුදති කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන ලස්සන දෙයක්. ආමිස පූජාවෙන් පුදන අය බුදුහාමුදුරුවෝ බාරගත්තේ නැති වුණාට විපාක වාරිය ලබා ගන්නවා අය වර්ෂයක් බල වශයෙන්. ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම බුදුන් පිදීම බවට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ පෙරවදනක් සැපුවේ මහින්දාගමනය සම්බන්ධ කතාවේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලා දේශනා කරපු සූත්‍ර තුනක් ගැන සඳහන් වෙනවා. චුල්ලහත්ති පදෝපම සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, දේවදූත සූත්‍රය. මට විවේකයෙන් ඉන්න ගමන් ඕවා අවුරුද්දට සැරයක් විතර නැත්නම් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ආපහු කියවනවා. ඒ කියවීම තුළ යම් යම් දේවල් මට හිතෙනවා. ඒ අනුව මේක කියවලා බලලා මේ ඇති වුණ අදහසක් ඉදිරිපත් කරන්නයි මේ අද දවස් ගත්තේ. ඔබටත් මේක වචන වලින් අහලා තිබුණාට මෙතරම් ඔබ ගැඹුරට මේක ගැන අවධානය යොමු කරලා නැහැ කියන්න මම දන්නවා. මහින්ද ආගමනය නැත්තම් මිහිඳු හිමියන්ගේ පැමිණීම. දුමින්ද කියන්නේ බෝධියට ශ්‍රී මහා බෝධිය වැඩ කිරීමට දුමින්ද ආගමනය කියලා කියනවා. මේ දෙකම එකතු කරගත්තොත්
කටුමැටි ගහලා පොල්ලතු වලින් වේලලා මිහිඳු හිමියන්ට වැඩ ඉන්නට තූපාරාමිකව හදාගත්ත කාලප්‍රසාදී ගෘහ නිර්මාණ ශිල්පයේ හිටපු අපේ අය මේ මහින්ද දුමින්දා ආගමනය සමග කළා වූ වෙනස්කම් අනුරාධපුරේ නටබුන් වල අද දක්වා හොයාගන්න පුළුවන්. ඒ එදා ಭಾರತයේ තිබුණ දියුණු ස්වභාවයන්. ඒ වගේම මේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කිරීම සම්බන්ධයෙන් ගත් කල ඉන් පෙර දූතයින් ගිය බව සහ දම්සෝ රජතුමා සහ දෙවන පැරිස් රජතුමා අතර නොදුරු සම්බන්ධතාවයක් තිබුණා කියලා තියෙනවා. ඒ වගේ මහරජා මම සදහෙන් තෙරුවන් සරණ ගියේමි. තොපද සදහැතින් තෙරුවන් සරණ යන්න කියලා පණිවිඩයක් ඒවා කියලා තිබුණා කියලා තියෙනවා. එක එක අහන්න හම්බ වෙන දේවල් අපට. දැන් මෙහිදී මම දකිනවා මේ චුල්ලහදිප්පති පදෝපම සූත්‍රය එක පැත්තක්. බාලපණ්ඩිත සහ දේවදත්ත සූත්‍රය තවත් පැත්තක්. මෙහෙම වුණේ ඇයි මම බලන කාරණාව. අපි ඔය මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයට යන්නේ නැතුව අනිත් අය පොඩ්ඩක් අරන් බලන්න ඕනේ. දැන් මිහිඳු හිමියන් වැඩම කළයින් පස්සේ රජමාලිගාවට වැඩම කරපුවාම බණ කියන්න වුණා. ඒක තමයි බාල පණ්ඩිත තියෙන්නේ. මේක තේරුම මොකද්ද? ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් කය වචන සිතින් වැරදි කරන්නා දස අකුසල් බාලයා. ඒක එහෙනම් ඒකෙන් උත්සාහ කරලා තිනවා පවෙන් වළක්වන්න. දස පුණ්‍යක් ක්‍රියා කරන්නා පණ්ඩිතයා දිව්‍ය ලෝක යන එක. නැත්නම් සැප ලබන එක. එතකොට මේ බාලපණ්ඩිත සූත්‍රයේ ලෞකික සැප සම්පත් සහ පව් කළාම දුකටපත් වෙනවා කියලා එකෙන් සමාජයේ පව්පින් වලින් වැළැක්වීම සඳහා දරූ උත්සාහයක් තියෙන්නේ. ඒට වඩා ගැඹුරක් ඒකේ දකින්න නැහැ. අනතුරුව තව ටිකක් ඉස්සරහට යමින් දේවදූත සූත්‍රයේ දේවදූතෙක් හදලා පෙන්නනවා. මේක මේවායේ මේ පෙන්නන කතා හින්දාද මන් දන්නේ නැහැ මේ අපි කියන දේවල් තාමත් සමහර අයට තේරෙන්නේ නැත්තේ. මොකද මේ කතාවේ ඉන්නවනේ යම රජුරු කෙනෙක්. එතෙන්ට පව් කරලා අරන් ගියාම ප්‍රශ්න කරන එක නෙමෙයි දේවදූත සූත්‍රයේ තියෙන්නේ. යම රජුරන්ටත් මෙහෙම ඉදින් බණහන්ඩත් හිතෙනවා අන්තිමට කියලා තීරණය කළා තියෙනවා මේ සූත්‍රයේ. දැන් ඒකේ ඔය පව් ඉස්සල්ලා එකේ පව් කරලා අපායේ යන එක තමයි බාල වැඩේ කියලා පෙන්නලා තිබෙන්නේ. මේකේ ගියාම ප්‍රශ්න කරන හැටි. ඇයින්ව මෙහාට ආවේ පමා වෙලා. ඇයින්ව දේවදූතයෝ දැක්කේ නැද්ද? නෑ. ඉතින් අහනවා ඊට පස්සේ. කුඩා දරුවා අසුචි ගාගෙන පෙරලි ඉන්න හැටි. මහලු වෙච්ච පුද්ගලයා ගොරකණ්ඩුවක් වගේ වකට වෙලා ඉන්න හැටි. ලෙඩ වෙච්ච පුද්ගලයා ලෙඩ වෙන හැටි. මලසිරුර දවස් ගානක් ගිහින් මේවා තමයි දේවදූතයෝ. මටත් මෙහෙම වෙනවයි කියලා පවෙන් වැළකීලා ඔබට පොදු දේවල් කරන්න හිතුවේ නැද්ද කියලා යහන්නේ. නෑ පමා වුණා කියන එකයි පෙන්වන්නේ. ඒවා වැරදි කරපුවාම රජුරෝ දඬුවම් දෙනවා ඒවා පව් කරපු කෙනම විඳගනින් කියලා ඒකේ පෙන්වන්නේ පව් විපාකේ බරපතලකම සහ ඉන් වළකින්නට. හැබැයි මේකේ ඒ පැත්තේ මුදවා ගන්න ගින් තව පැත්තකට අහු වුණාද කියලා මට හිතෙනවා. අදටත් මේ රටේ ඉන්නවනේ ඉතින් පොළොව යට අපායක් තියෙනවායි කියලා හිතන යම රජුරෝ ඉන්නවායි කියලා හිතාගෙන එහෙම අපිට වගේ ලෝකයක් තියෙන එකක් තියෙනවා කියලා හිතන් ඉන්න අය තාමත් ඉන්නවා. මේ උපමා රූප වලින් දැක්වේ මොකද්ද කියන එක තේරුම් ගන්න තරම් ධර්ම ශ්‍රවණය කරලා තේරුම් අරන් නැහනේ. මනෝහුබ්බංගම ධම්මා කියන්නේ මොකද? සිත මුල් වෙනවායි කියන එක. බාහිර ලෝකෙත් වෙලා ජීවත් වෙන්න ගියාපම පස්දරෙන් ගන්න හිතක් හිත ඇතුලේ හැදෙනවා. බාහිර ලෝකේ නැතුවට දැන් ඒකේ තියෙනවා. දැන් ජීවිතේ පරලෝ යන්නේ අපරාධකරුවෙක් නම් හදාගත්ත ලෝකෙත් අරගෙන. ජීවිතේ පරලෝ යන්නේ පින්කල කෙනෙක් නම් ලෝකෙත් අරගෙන. එතකොට මේක මෞකුසක පිළිසිඳ ගත්තත් මේ මනෝලෝකෙන් කයක් හැදෙන්නේ ඕපපාතික ප්‍රතිසන්ද ලැබුවොත් දෙවියෝ හෝ ප්‍රේතයෝ මේ ලෝකේ තමයි ඉන්නේ. මේ හදාගත්ත ලෝකේ. එතකොට ඒකේ හීනෙන් පේනකොට තමන් භයානක හීනයක් පේනවා නම් ඒ භයානක හීනට ගැලපෙන්න ඔක්කොම දේවල් පහළ වෙනවා. මෙහෙම මොකුත් ගෙනියන්න ඕන නැහැ. මේ ඉර මේ හඳ මේ කාක්ක මොකුත් ඕන නැහැ. තමන්ගේ හිතේ තියෙන දෝෂයට ගැලපෙන්න සීළු අද වේදනා තීරණය වෙනවා මේකේ.
පවෙන් පරලෝ ගියාම. පිනෙන් පරලෝ ගියාම දෙවියන්ට ඒකට අදාළ සියල්ල පහළ වෙලා පේනවා. මේ මනෝපුබ්බංගමායකේ පෙන්වන්න හදන්නේ මිනිසා පවසහ පින තුලින් හදාගන්න දිව්‍ය ලෝකයකට අපායකට යනවා. ඒකේ බොහෝ කලක් ඉන්න වෙනවා කියන එකනේ ඔය. අපි මේක පෘථග්ජන මට්ටමින් සක්කාය දිට්ඨියෙන් අරගෙන උඩ තියෙන දිව්‍ය ලෝකෙකුයි පල්ලෙහා තියෙන අපායකුයි හදාගත්තාම අපි මිත්‍යා දෘෂ්ටික වෙලා නේද? එහෙම උඩ එකක් තියෙනවා යට එකක් තියෙනවා කිව්වොත් වැරදි. හැබැයි විපාක නැහැ කිව්වොත් ඒත් වැරදි. ඒ නිසා විපාකයේ පෙන්වන්න දරපු උත්සාහයක් මේ පෙන්වන්නේ. මනස මුල් කොටගෙන අසිදු වෙන අනාගත ගමනේදී දුකටපත් වෙන්න උනොත් ගොඩ එන්න ලෙසි වෙන්නේ නැහැ කියන එක. මේ සූත්‍ර දෙකේම මේක තියෙනකොට මට කල්පනා වෙනවා ඇයි එහෙනම් මේ චුල්ලහත්ති පදවම සූත්‍රය මේට වෙනස් වුනේ. දැන් දෙවන පෑතිස් රජතුමා රාජ්‍ය සේවයෙන් චාරණ නවත්තලා පොය බව දන්නෙත් නෑ මං හිතන්නේ කියන විදිහට 25000ක පිරිසකුත් එක්කලා දඩේමේ යනවා. ඉතින් ගියාපුවම 25000ම අයින් කරලා තමයි මම පිටිපස්සේ පන්නන්නේ. දැන් මේ මුවෙක් මරන්න යන්නේ. ඉතින් එහෙනම් අර බාලපඬිත සූත්‍රයේ සඳහන් පරිදි පව්වත් දන්නේ නෑ දෙවන පෑතිස් රජතුමා. එහෙනම් එයාට කියන්න ඕන මන දහම් පාසලේ හොඩිපතේ තියෙනවා. මට ඔය පොත බලන නිසා මට මතක තියෙන්නේ. දැන් මේගොල්ලොන්වත් කිව්වේ සිතින් කයෙන් වචනෙන් දස අකුසල් කරන්න එපා දුක් විඳින්න වෙනවා කියලානේ. එනින් දරුවන්ට උගන්වනවා මිහිඳු සමිඳු පොසොන් දිනක අපේ රටට වැඩම කළා. සතුන් මරන්නට හොඳ නෑ මිහිඳු සමුදු බණ කිව්වා. ඇත්තනේ මුවේ පස්සේනේ ගියේ. මේ දෙවසපෑත් රජතුමා කියන්නේ මුවැද්දෙක් නම් දඩයක්කාරයෙක් නම් එයාටත් චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ තේරෙන්නේ නැහැ. කියන්න ඕනේ මොකද්ද හතුන් මරන්න හොඳ නැහැ කියලා. මෙන්න මේ ඔස්සේ යනකොට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ කොතරම් ගැඹුරුද කියලා තේරෙනකොට තමයි මේ දෙවන පෑතිස් රජතුමාගේ දර්ශනය සහ මේ කතාව මට ටිකක් සැකහෙම නෙමෙයි. මේකේ පෙන්වන කතාවට වඩා ගැඹුරු එකක් තියෙනවා කියලා හිතෙන්නේ. මොකද මම ওই පුංචි කාලේ කියනකොට මට හම්බුණා මුවා සක්‍රියා මව්වෙක් කියලා මේ හිඳු හිමියෝ මොන ගස්සන්න. එතකොට ඇත්තම මේක නෙමෙයි ඒක. ඒ වගේ මම දන්න කාරණයක් තමයි මගේ ළමා කාලේ මම දැකලා තියෙනවා රාත්‍රියට දඩේම යන සමහර අය ටෝච් එකකුත් ඔළුවේ ගැට ගහගෙන පේන්න සද්දයක් බද්දයක් විතර දෙන්නෙක් විතර යන්නේ. මොකද මේ සද්ද ඇහුණු සත්තු දුවනවා. ඉතින් මම නම් දන්නේ ඉතිහාසයේ 25000ක් අරන් මුදඬේම යන කියන්නේ රජ කෙනෙක් ඉතින් ආය දඩේම යන්න ඕනේ නැහැ කැලේ වට කර අල්ලා ගන්න තිබුණා. මට මේ හිතෙන දේවල් කියන්නේ මම. ඒ වගේම ඉතින් තවත් කතාවකුත් තියෙනවා. ඉට්ඨිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩක උපාසක. ඉතින් මේගොල්ලෝ මේ උඩින් ආවනේ කියන්නේ. රහතන් වහන්සේලාට නම් උඩින් එන්න පුළුවන් කොහොමද මේ සුමන සාමණේරයන් එන්නේ බණ්ඩක උපාසක? ඒකට කරන්නේ අනාගාමි කරන උපාසකතුමාත්. එකෙන් කියනවා අනාගාමියටත් උඩින් යන්න පුළුවන් කියලා. නමුත් රහතුන්ටවත් උඩින් යන්න බෑ නික්ලස් අභිඥාලාභී නොවන අයට. මේ උඩින් යන එක 이르දි ප්‍රාතිහාරයට සම්බන්ධ සසුනින් පරිබාහිර අත්කලමතාන යෝගයේ තිබිච්ච එකක්. බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමය හිටිය 80 මහා ශ්‍රාවකයෝ මේ පාරේ ගිහින් මේ උපදවාගෙන හිටින නිසා උන්වට ඒවා තියෙන්නේ නැති උන්වහන්සේලාට. මේ නික්ලේශී බව කියන්නේ උඩින් යන්න පුළුවන් හැකියාව කියලා හිතන්න එපා. ඔය අනුරාධපුර පැත්තේ කතාවේ තියෙනවා අදටත් මම විහිළුවටත් කියනවා. උපාසකම්මලා මේට වෙවිවල ගන්න විදියක් නැහැ කියනවනේ. මොකද මේ ඔය දැන් කාලේ වැව් තියෙනවා ඒ වැයින්නවා සේරු කියලා જાතියක්. හරි ලස්සනට පෙළ හැදිලා යනවා උඩින්. ඒ වගේ මේ රහතුන් උඩින් යන නිසා අනුරාධපුර 이르දීයෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙන හිරු රත්නියේ බංගේ ගීතවල තියෙන ගීතවලත් අපි හිතන හැටියට මේ කාක්කෝ වගේ ඉහළින් යන්න පුළුවන් කියලා වෙහෙමින් යනවා කියලා. මේවනේ අපි විශ්වාස කරන්නේ. ඔය විශ්වාස කරන්නේ බුදුදහම දන්නේ නැතුව. නමුත් ත්‍රිපිටකය හදාarලා බලනකොට ඕවා තියෙන මුසාව තේරෙනවා. රහත් බව කියන්නේ ලෝභ දේශ මොහ නැතිවීමක් කරන උඩියන්න පුළුවන් කමක් නෙමෙයි. මතක තබා ගන්න. අනිත් එක තමයි ඔය කියන විදිහට මේ හැමින් යන්න පුළුවන් නම් තේරු කියන එකට මේ වගේ එහෙනම් ඉල්ලිස ජාතකේ බොරු වෙනවා. හයි? මොගලන් මහරහතන් වහන්සේ මෙයාව দমনය කරගෙන බුදුන් වහන්සේ වෙන්න තැනට එක්කලා එන්නේ පසාරිතං වා බාහං සම්බිඤ්ඤය සම්මිජිතං වා බාහං පසාරෙය්‍ය. සිංහලෙන් වක්කල අතක් දික් කරන්නත් පෙර දික්කල අතක් වක් කරන්න පෙර. ඒ කියන්නේ මොහොතක්වත් ගත වෙන්නේ නැහනේ. එහෙම 이르දියක් තියනවා කියලා මටත් තේරෙනවා.
එතකොට ඒකට එහෙනම් සෙවණැල්ල වැටෙන්න වෙලාවක් නැහැ. සෙවණැල්ල වැටෙන හිමින් යන්න ඕනනේ. මේවා මට කල්පනා වෙන જાති. ඒ අනුව මම මේ දැන් යන්නේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයට තමයි කතා කරන්නේ. මේක මිහිඳු හිමියන් දෙවන පැදිස් රජතුමාට දේශනා කළ එකක් වෙන්නේ පස්සේ. මේක බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණට කරපු දෙයක්. ඒ කතාව හොයලා බලන්න මොකක්ද කියලා. ජානුස්සෝනි බමුණු පඬිවරයෙක්, චින්තකයෙක්, දාර්ශනිකයෙක්. සුදසුන් බැඳු අසරතෙක්ව ගොඩ වෙලා තමයි යන්නේ. යනකොට පිලෝතික බ්‍රාහ්මණයා හම්බ වෙනවා එනවා. නවත්තලා කොහේ ඉඳලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා. කොහොමද බුදුරජාණන් වහන්සේගේ පාණ්ඩිත්‍ය? පඬිතෙක්ද? අර ජානුස්සෝනි කියලා කියන්නේ පඬිතවරු සතු පාණ්ඩිත්‍ය හොයපු කෙනෙක්. නිකම් කෙනෙක් නෙමෙයි. පිලෝතික කියනවා කොහොමද මම උන්වහන්සේගේ මේ පාණ්ඩිත්‍ය කියන එකට බුදුවරයෙක්ම ඕනයි කියලා. ඔබ බොහොම පැහැදීමෙන් කතා කරනවා බුදුන් වහන්සේ පිළිබඳව. කිව්වහම ඊට පස්සේ කියනවා ඔව් මම ඥානපද 4ක් දැකලා තමයි පැහැදුනේ. ඒ ඥානපද 4 කියනවා මොකද්ද? බුදුන් වහන්සේ යම් නුවරකට වැඩම කරන බව ඒ රටේ ඉන්න ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ඒ වගේම ගෘහපති සහ ශ්‍රමණ පඬිවරු කියන 4 ගොල්ලට ආරංචි වෙනවා. අපි මේ ප්‍රශ්න අහලා වාද කරමු දිනමු කියලා ඔක්කොම එකේ තැන් වලට එනවා. ඇවිදින් කවුරුත් වාද කරන්නේ අනුශාසනා කරලා සිල්ලි පිහිටවනවා, ඒක පිළිගන්නවා. ශ්‍රමණයෝ නම් පැවිදිලා උපසම්පදාව ගන්නවා. කාගේවත් වාදයක් නැහැ බුදුන් වහන්සේ එක්කලා මේ ඕන කෙනෙක් උන්වහන්සේ ඉස්සරහා දමනය වෙනවා. මෙන්න මේකෙන් තමයි මම මේ ඥානපද 4න් බුදුන් වහන්සේ අඳුනගත්තේ කියලා බුදුහාමුදුරුවෝ ගැන පිලෝතික කියනවා. එතනින් අස්රතෙන් බහින ජානුස්සෝනි බුදුන් වහන්සේ ඉන්න පැත්තට වැඳලා සාකච්ඡාවක් ඇති කරනවා නම් හොඳයි බුදුන් වහන්සේ එක්ක කියලා තමයි යන්නේ. දැන් ඊට පස්සේ ගිහින් මේ කතාව කියනවා පස්සේ දවසක. ඔය ටික ඔක්කොම ටික කියනවා. කිව්වහම දැන් එතන තව උපමාවකුත් තියෙනවා මේ අර ඥානපද 4 මේ කැලයකට ඇතුන් අල්ලන්න යන කෙනෙක් ඇත් අඩි දැකලා හඳුනාගත්තා වගේ. එහෙමයි ඒක පෙන්වන්නේ. ඇතුන් අල්ලන්න යන පුද්ගලයෙක් ඇත් අඩි දැකලා ඇතා හඳුනාගත්තා වගේ බුදුන් වහන්සේ හඳුනාගත්තයි කියලා තමයි ඒකේ කියලා තියෙන්නේ. ඉතින් ඔය වහින්තලාවේ හරි පොසොන් පොයේදා හරි ඔය කතාව කියලා වෙනකොට බණ කියන්න වෙලාවක් නැහැ. ජානුස්සෝනි සූත්‍රය කියන්න වෙලාවකුත් නැහැ. චුල්ලහත් වදන සූත්‍රය කියන්න දෙයක්වත් නැහැ. අඹපැණයයි මේ ඥාති පැණයයි අහනකොට මේ වහින්තලාවේ වර්ණාව කරනකොට පෑ ඉවරයි. එමනේ ඉතිහාසය කියන එකනේ අපේ රටේ බණ වෙලා තියෙන්නේ. දැන් මට එහෙම බෑ. මට මේකේ කාලේ හැටියට ඕනකමක් තියෙනවා තව ටිකක් වැදගත් දෙයක් කියන්න. දැන් මෙතනදී තමයි එත්තාවතාචකෝ බ්‍රාහ්මණය මේ පමණකින් අත්හැඩි උපමාව සම්පූර්ණ වෙන්නේ නැහැ. මම කියන්නම් අහගන්න. අන්න එහෙමයි පෙන්වන්නේ. එතනින් එහාට තිවෙන්නේ මේ ඇතුන් අල්ලන පුද්ගලයා නාගවනික කියන වචනේ පාවිච්චි කරනවා. කැලේට ගියාපුවම දකින්න ඇත්තඩි වර්ග 3ක් පෙන්නනවා. ඒ අඩි දැක්කට රැවටෙන්නේ නැහැ, ඉස්සරහට යනවායි කියලා කියනවා. මොකද ඒකට හේතුව කැලේ තවත් ප්‍රධාන ඇතා හොයන්න යන්නේ මේ වැතින්නියෝ ඉන්නවා. උන්ගේ අඩි මේ අර වගේ ලොකුයි සාමාන්‍ය වශයෙන්. ඇත් අඩි දකින්නවා. ඒ වගේම උසින් කරවුලපු තැන් පේනවා. ඒ වගේම දල වලින් වගේ පොතු ගැලවිච්ච තැන් පේනවා. ඒ දැක්ක ගමන් ඒ ඇතා කියලා හිතන්නේ ඉස්සරහට යනවායි කියලා කියනවා. ගියාපුවම දලින් පොතු ගලවපු තැනුත් පේනවා. ඇත් අඩිත් පේනවා. ඇතත් ගහක් යට ඉන්නහම අඳුරගත්තාම අන්නේ ඇතා කියලා දැක්කයි කියලා තමයි කියන්නේ. මේක මේ චුල්ල හත්ති පදෝපම කියන්නේ අර කුඩා ඇත් අඩි වලට උපමාවකට නිවන් මඟ දේශනා කළායි කියන එකනේ. බුදුදහමේ තියෙන නිවන් මඟක්. දැන් මම කල්පනා කරන්නේ මෙතනයි. බාලපණ්ඩිත සූත්‍රයේ, දේවදූත සූත්‍රයේ පව්පින් දෙක ගැන කතා කරලා එන් වලක්වා ගන්න කතා කරනවා. මේ ගැඹුරු දහමක් චින්තනයකට අදාළ චින්තකයෙකුගේ දහමක් දේශනා කරනවා මිහිඳු හාමුදුරුවෝ දෙව්ස්පෑස් රජතුමාට. දඩයක්කාරයෙකුට තේරෙයිද? එහෙනම් මේ දඩයක්කාරයා ගැන මට සැකයි. මේ දඩයක්කාරයා ගියේ මේ සක්‍රයා මවපු මුවෙ පිටිපස්සේද? එහෙම නැත්නම් මේ දඩයක්කාරයා පොයේ දවසේ රාජ්‍ය විචාරණයක අතහැරලා
ඔය මිහින්තලා කන්ද මුදනේ අටතැටලෙන් වගේ ලෙන් හදාන තිබිලා මේක මීට පෙර ලංකාවට බුදුදහම ලැබිලා තිබිච්ච නිසා ඒ වගේම වෙළඳුන්ගෙන් අතින් සහ බුදුන් වහන්සේගේ වැඩම කිරීමෙන් මේ සිත ඇතුලේ ඉන්න කෙලෙසෙන් පිටිපස්සේ ගිය ගමනක්ද මේ කියලා මට තවක හිතෙනවා. මේ කතාවට අනුව ඉතරහට මම ඒක පැහැදිලි කරන්නම්. දැන් මේක ඊට පස්සේ තියෙනවා ජානුස්සෝනිලා විශ්වාස කරපු පාර ඔක්කොම විස්තර කරලා. අපිට වැරදිලා තියෙන්නේ එතන තමයි. ගෙදරින් අතහැරලා පැවිදි වෙලා ක්‍රමානුකූලව සිල්වත් වේගන එක මහා විශාල විස්තරයක් තියෙන්නේ. ආවල් අතාරිනවා මේ දේවල් පුරුදු කරගෙන ඇවිදින් ඊට පස්සේ ආහාර ටිකක් වළඳලා ගහක් ඇටලා ඉඳගෙන ඊට පස්සේ උජුං කායම් පරිදාය ඊට පස්සේ ප්‍රථම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානය උපදවන හැටි. මේවට තමයි ඇත්තට කියලා තියෙන්නේ. හේතුව කැලේ වෙනත් ඇත්තෝ ඉන්නවා. ඒ නිසා රැවටෙන්න එපයි කියන එක. ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ පහළ වෙන විට අධ්‍යාත්මික ගමන් මගේ ගියාය අත්තකලමතාන යෝගීන් වගේ හිටියා. ආසවක්කේ ඥානය හැරෙන විට මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන හතරවෙනි ධාන ද්වේෂ දිව කරන පරිච්ඡේද ඥානනේ මේ සේරමත් එයාට තිබුණා. එහෙනම් ඒවා සාසනයෙන් පරිබාහිරයි මේවා දැකලා බුදුන් හඳුරන්න බෑ කියලා නේද කියන්නේ. එහෙනම් මේව සම්බන්ධයෙන් දැනගෙන හිටපු කෙනෙක් තමයි ජානුස්සෝනි. ඒ නිසා ජානුස්සෝනිට බුදුරජාණන් වහන්සේ ඊට එහා චින්තනයක් දේශනා කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ කෙනෙක් නම් මේ දෙවන පෑතිස් රජුරවන්ට මේ ආසවක්කේ ඥාණයෙන් එහා පැත්තට තේරෙන්නේ නැත්නම් එහෙනම් කියන්න ඕන දේවදූත සූත්‍රය වගේ එකක් නේද? ඒකයි මම කල්පනා කරන්නේ දෙවන පෑතිස් රජතුමා ඊටත් වඩා විවේක දවසක් අරගෙන ගිහින් මේ යම්කිසි විදිහකින් භාවනානුයෝගීව ඉන්නකොට ඒ භාවනාවේ වැරදි පැත්තකට යන එකක් තිබිලා ඒක පෙන්වලා දුන්නාද කියලා තමයි මට කල්පනා වෙන්නේ. ඒක කොහොම වුණත් කමක් නැහැ අපිට. මේ කාරණාවේදී තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඒකයි මම අන්තිමට කියන්න ගන්නෙ. දැන් මේ විදිහට මේ නාග වණිකයා අන්තිමට ඇතා හම්බ වෙන කල් යනවා කියලානේ කියන්නේ. දැන් මෙන්න මෙතන තමයි අර ඔය කියන පාරේ අත්තකලමතානීව ගිහිල්ලා මේ ආකාසානන්තන විඥානංචයතන ඔක්කොම උපදවාගෙන ඊට පස්සේ තමයි නිවන් දකින්න කටයුතු කරන්න ඕනේ කියලා මේ සූත්‍රය ආශ්‍රයෙන් අපේ අය හිතන් ඉන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔව උපදවා ගන්න මේ ගෙදර දොරේ පුළුවන් කමක් නැහැ. පැවිදිලා හරියන්නේ අත්තකලමතාන යෝගීම වෙන්න වෙනවා. මේවා කියවලා බලලා එහෙමද දන්නේ හිතාගත්තේ. මම කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. ඉන්දියානු සමාජයේ මේ ක්‍රමෙන් ඇති වුණා වූ දියුණුව ගෙදර අතහැරලා ගිහින් අත්තකලමතාන යෝගින් නැති කරගත්ත දියුණු පාරවල් ටික තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගෙදර ඉඳලා නැත්තම් රජමාලිකාවේ ඉඳලා කාමසුකල්ලිකාන යෝගයේ ඇතිතරම් විදලා නැත්තම් නැවතේදිලා ඒකේ සාරයක් නැති බව දැනගෙන ආරාලකාලාමලා උදකරාම පුත්තලා හම්බ වෙලා ඒකේ අර 8 වෙනි ධානයේ දක්වා සාරයක් නැති වෙනව අතෑරියා. අතෑරියා නම් කවුද ආයේ පාරේ යන්න කියන්නේ? මේ දෙකට මාණ්ඩයතේ මැතිම් පැදුම් පිළිවෙලක් දේශනා කළේ. ඒ ඔච්චර කරදරකාරී එකක් කියලා හිතනවාද ඒක? එනයිද සුනීතට සෝපකාර රබපාර රජ්ජුමාලට මේගොල්ලොන්ටත් කැලේ යන්න වෙනවා ධානය උපදවා ගන්න. අඟුලිමාලට. නෑ. බොහොම පොඩි දෙයකින් මේ සිද්ධිය වුණයි කියලා කියනවා. ඒ අනුව අපි මෙහෙම මේ දිග පාරක් වශයෙන් හිතන එක වැරදි. ඔය මට මතක් වෙනවා මේ ළමා කාලේ කියවපු පොතක් තියෙනවා. සතුටට කියවේ කතන්දර තිබිච්ච නිසා උම්මග්ග ජාතකය. මේකනේ ඔබ දන්නා ඔය මේ මහෞෂධ පඬිතුයෝ ඉන්නේ වේදේව රජුරොත් එක්කලා ප්‍රශ්න විසඳන්නේ. ඒ වගේම ඒකේ නේ කාලගෝල කතාව එහෙම තියෙන්නේ. තවත් තියෙනවා කතා ගොඩක්. ඉතින් ඒක පෙන්නන්නේ ප්‍රඥා පාරමිතාවක් ගැන ප්‍රඥාවක් ගැනනේ බෝධිසත්වයන් වහන්සේගේ. මේක ඉතින් ඔය එක්කෙනෙක් බිලි බබා ඉන්නවා එයාට තමයි කියන්නේ දිප්පිටියයි කියලා. දික්තලත් එක්කලා වගෙන් ගොඩ වෙන්නේ කාලගෝල. හැබැයි ඉතින් දික්පිටියට දික්තලා ගැන හිතිලා කාලගෝල රවට්ටනවා. ගඟ ගැඹුරු දහපන් අපෝ කිඹුලෝ ඉන්නවා ඔක ඕන තරම් යන්න බෑ බඹරොයි.
නොගැඹුරු ගැඹුරු කරලා පෙන්වන දික්පිටියෝ මොකටද මේ වැඩේ කරනවා කියලා පෙන්වන්නේ දික්තලාව අයිති කරගන්න. එහෙනම් මේ බුදු සමයේ මේ ගම මේ තරම් ගැඹුරු වෙන්න නම් බෑ. තව යම් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන අයට ඒ වගේ අර්ථ තියනවද දන්නේ නැහැ. ගෞතමයන් වහන්සේ සත්‍යයක් හෙළි කළේ එදයින් පසු උපදින මිනිස්සුන්ට. ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව. ඔවුන්ට අවශ්‍යතාවයේ සුදුසුකමක් වශයෙන් ත්‍රිපිටකයේ පෙන්වලා තිබෙන්නේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබ සදහම් හමු වීම. එතෙන්ට එනකොට එන්නේ අතීත දිව්‍ය සංසාරේ බොහෝ දුර ඇවිදලා අපායගත වෙලා දෙවියන් අතර වෙලා බඹලෝ ගිහිල්ලා ඔය හැමතැනමත් ගිහිල්ලා බුදුන් වහන්සේ හමු නොවන නිසා මේ සසරෙන් ගැලවෙන්න අවශ්‍ය සදහම් හොයාගෙන ඉන්නේ. එතකොට මේ පුද්ගලයාට ප්‍රඥාවකුත් තියෙනවා තේරුම් ගන්න උහුට ආයු වර්ණ සැබලත් එතකොට මේ පින් මහිමෙන් තියෙනවා. පිනට මේ මනුස්ස ජීවිතය ලැබෙන්නේ. ආයේ තව මොනවද මේ අත්කලමතාන යෝගී තියෙනවයි තේරම අත්හදා බලන්න යන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සහස්සම අපිචේ වාචා අනත්ත පද සංගීතා. අර්ථයක් නැති පද 1000ක් ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒකං අත්ත පදං සෙය්‍යා යං සුත්වා උපසම්මති. අර්ථයක් ඇති එක පදයක් අහලා සංසිඳනවා නම් ඒකයි වටින්නේ කියලා. මම දකින්නේ බුදුන් වහන්සේගේ කියන්නේම අර්ථයක් ඇති එක පදයක් තුළ තියෙනවායි කියලා. ඒ නිසා මේ කතාවේ අගට තියෙන දෙයක්. අනේකයි මම කල්පනා කරන්නේ. දෙවන පෑතිස් රජතුමාට මේක දේශනා කරන්නේ මොකක් ගැනද ඉන් එහාට? අර ගෝලයින්ට බාලපණ්ඩිත සූත්‍රයයි දේවදූත සූත්‍රය කියලා මේ ආසවක්ඛේ ඥානය ගැන කියනවා. ආසවක්ඛේ ඥානය තේරෙන්නේ නැත්නම් දේශනා කරයිද? හොඳයි ආසවක්ඛේ ඥානය තේරෙයිද? සත්තුන් මරන්න හොඳ නෑ කියලා හිතාගෙන හොඳයි කියලා හිතාන මොෙ පස්සේ ගිය කෙනෙකුට මොයද්දෙකුට මට මෙහෙමයි හිතෙන්නේ. ඒ නිසා අර අදහස් ටික මම ඉදිරිපත් කළේ. මේක මේ අපිට පාඩම් වෙච්ච කතන්දරේ දෙයක් වෙන්න නම් බෑ. එහෙනම් මිහිඳු හාමුදුරුවන්ට වැරදිලාද දන්නේ නැහැ. මොකද එහෙනම් එතුමන් තුල තිබිලා තියෙනවා අර ඥාතිපැනේ අඹපැනේ තුලිනුත් පෙන්වන්නේ බුද්ධිමත්කමක් තිබුණයි කියලා. ඉතින් ඕවා ওই මට්ටමද ඊට වඩා ගැඹුරු කාරණයක් ඇහුවොත් දන්නෙත් නෑ ඔය. මොකද අපි මේ හැම විටම මේ සිද්ධි වශයෙන් මේවා දකින්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඉඳලා මේ අද දකින්නේ මේවා සිද්ධි වශයෙන්. ජාතක කතාව දකින්නෙත් සිද්ධි වශයෙන්. නමුත් ඉතින් ජාතක කතාව මට කියවනකොට කල්පනා වෙනවා මේවා සිද්ධි වෙන්නේ කොහොමද කියලා. මේ මොනවා හරි උපමාන තියෙන්නේ කියලා. අර වඳුරු රංචුවක් නායකත්වයේ දරනවා බොසත් අඳුරා දැන් ඉතින් උපදේශක් දීලා තිනවා කැලේ යවිනකොට මේ තියෙනවා මේ විස පළ රුක්ෂ තියෙනවා අමෘත පළ වගේ රකුසාරක් අත්ත විල් තියෙනවා මගෙන් අහන්න නැතුව බොන්න එපා ගස් වලින් කන්න එපයි කියලා. පොකුණක් ගාවට ගිහින් මේ බහින්න නැතුව ඉන්නවා. එතකොට රකුස අහනවා "අයි බහින්න නැත්තේ" කියලා. මේක බහින් මම මේකේ රකුසා මේකට බහින්න ඔක්කොම මං අල්ලා ගන්නවායි කියලා. ඉතින් ඕක පොකුණට බහින්න නැතුව පෑන් බොන්න බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවලු මේ ඒක එතන තියෙන බටපන්දරේ පුරුක් ඔක්කොම නැති වෙන්න කියලා. ඉතින් පුරුක් නැති කරගත්තාම වතුර ගොඩ ඉඳලා බීවයි කියලා. ඒක කරන්න පුළුවන් වැඩක්ද බලන්නකෝ. හැබැයි මේකේ රහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ජාතක කතාව සිද්ධියක් වශයෙන් ගත්තාම ඒක අභව්‍ය දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙතිස් කතා කියන්න එපයි කියපු කෙනෙක්. එහෙනම් මේ කතාව තුළ තියෙන රහස අපි දන්නේ නැහැ. ඉතින් ඔච්චර ඈත යන්නේ නැතුව මේ අපිට තේරුම් ගන්න පුළුවන් කතාවක් හොයාගන්නකෝ. ධර්මයේ තේරුම් ගන්න. මම නම් කියන්නේ මෙච්චරයි. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. පමාදෝ මච්චනෝ පදං ඔබේ ජීවිතයයි බණ තේරුණාම ඒක අපමාදෝ අමත පදං බවට පත් වෙනවා. ඔබේ ජීවිතය යෝනිසෝ මනසිකාරයයි තේරුණාම යෝනිසෝ මනසිකාරය බවට පත් වෙනවා. ඔබේ ජීවිතයේ ආශ්‍රව රැස් කරන අඥානකමයි බණ තේරුණාම වාසවක්ඛේ ඥානයට යොමු වෙනවා. එනිසා අපිට මේ ආත්ම ගණනක් තිස්සේ පාඩම් කරන්න ඕන එකක් නෙමෙයි ඔය කියන්නේ. ඊතා ලේසියෙන් ප්‍රඥාවන්තයින්ට තමන් තුළ සිදුවෙන පැවැත්ම සහ නැවැත්ම තේරුම් ගන්න ඕන දෙයක්. අර ආනන්ද හාමුදුරුව බලන් ඉන්නවා මේ පඬිවරයෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේට කියන දේ.
ස්වාමීනි මට බණ කියන්නෙත් නැතුව කතා කරන්නෙත් නැතුව කතා නොකරන්නෙත් නැතුව බණ කියන්නේ. දැන් බුදුන් වහන්සේත් නිස්සබ්දයි, පඬිවරයාත් නිස්සබ්දයි, චින්තකයා. ටිකක් වෙලා ඉඳලා උන්වහන්සේට වැඳලා ඔබ වහන්සේගේ ධර්මය මට තේරුණා කියලා යනවා. ආනන්ද හාමුදුරන්ට ගැටලුවක්. ස්වාමීනි ඔබ වහන්සේ කතා කළෙත් නැහැ මොකක්වත් අර මොකද්ද කිව්ව බණ කිව්වා කියලා වැඳලා ගියේ. ආනන්දේ හොඳ ආස්සයට කසේ සෙවණැල්ලත් ඇති කියලා කියනවා. ස්වාමීනි කසෙන් ගහපුවමනේ දන්නේ නැති කෙනෙක් වැදලා හැදෙන්නේ. නමුත් කසේ එන පාරෙන් හඳුරනවා කසේ සෙවණැල්ලෙන් මට වදින්න එන්නේ කියලා. ඒ වගේ මේ මොකද්ද මේ දෙන්න අතර තිබිලා තියෙනවා අපට නොතේරෙන්නා වූ නිහඬ බවක්. ඒ නිහඬ බව තුළ බණක් තිබිලා තියෙනවා. අන්න ඒ වගේ මේ ආරි සත්‍ය අපට පෘථග්ජන මට්ටමේ ඉඳන් තේරෙන්නේ නැති දෙයක් නෙමේක. ඒ නිසා ඒ ගැන හොයාගන්නනේ කල්පනා කරන්න ඕන. ඉතින් අන්තිමට මම අන්නර කතාව විතරක් කියන්නම්. මොකද්ද මේ ආසව ක්ෂය කරන ඥානය. ආසව රැස්සන අඥානය. එහෙම නැත්නම් දුක කුමක්ද, දුකට හේතුව මොකද්ද, නැති වූ තැන මොකද්ද, මාර්ගය මොකද්ද? මේක තමයි අන්තිමට දේශනා කරන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පැවිදිසයිතුමාට. අර කතා ඔක්කොම ටික කියලා. ඒකත් එතකොට ජානුස්සෝනි බමුණට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ ආපු අත්තකලමතාන යෝගී පාරේ උතනින් එහාට අවධානය යොමු කරපුවම තමයි පාරේ යන්නේ කියලා. මේ බුදුන් හමුවීම කියන්නේ චතුස්සත්‍ය අවබෝධය. එතකොට අර යන අය මේ අතුන් අල්ලන්න යන පුද්ගලයා ඇත් අඩිවලට රැවටෙන්නේ නැතුව ඇත හම්බ වෙනවා කියන එකේ තේරුම බුදුන් දකින්නවා කියන එක. ආසවක්ඛේ ඥානය තුළින්. ආසව කියන්නේ මොනවද? ආසව කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් මිනිස්සුන්ගේ හිත්වල රැස් වෙනවා. මව්කුසින් බිහි වූ තැන් පටන් ජීවත් වෙන්න ගියාපුවාම පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙනකොට ලෝකේ තියෙන හැමම කාරණාත් එක්කලා ඇලෙනවා ගැටෙනවා කමන්ට කැමතියක් නැති පරිදි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ හැම පැත්තෙම මේවත් එක්කලා ඇලෙනවා. එළිලා චිත්තාභ්‍යන්තරය ටික අපිරිසිදු කරගන්නවා. ලෝභය වැඩෙනවා, දේශය වැඩෙනවා, මෝහය වැඩෙනවා, ඊර්ෂ්‍යාව වැඩෙනවා, ක්‍රෝධය වැඩෙනවා, වෛරය වැඩෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ ඉරණම. ඒකට බුදුන් වහන්සේ වදාරනවා චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti. මෙන්න මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න කියලා සිත කෙලෙසනකොට තමයි මිනිස්සුන්ට දුක් හම්බ වෙන්නේ. මිනිස්සු යන්නේ මේ පාරේ සමස්ත සමාජයේම. ආගමක් ඇදහුවත් නැතත්, පින් කළත් නැතත්, තව ඊට එහාට ගියත් පවුනම් සම්පූර්ණයෙන්ම හුඟක් විශාල වශයෙන් වැඩි දියුණු කරගන්නවා. නමුත් පින් කළොත් ඒකට විපාක වෙනවා තියෙනවා. නමුත් මේ ආසව රැස්වීම කියන එක පෘථග්ජන භාවය තුළ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩෙන එක පෘථග්ජන ස්වභාවයේ ලක්ෂණයක්. ඒ හින්දා ඒ රැස් කරගන්නා වූ කර්මයන්ට අනුව ජීවිතයෙන් එහා පැත්තට පවින් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යාම තමයි තීරණය වෙන්නේ බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ ඒ ටික විතරක් තියෙනවා කියලා කිව්වම කොහොම බුද්ධ ආගම? පවෙන් පරලෝ යාමයි, පිනෙන් පරලෝ යාමයි, ධානයෙන් පරලෝ යාමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට තිබුණ දෙයක්. මේ ටික නම් අපේ ශාසනය තුළ අද ආයෙත් තියෙන්නේ කොහෙටද බුදුන් වහන්සේ වදාළ දර්ශනය. මට හිතෙන දේවල්. දැන් බුදුන් සිද්ධාර්ථ කුමාරයෝ රම්මසුලභ කියලා මාලිගා තුනකට වෙලා ඉඳගෙන උපරිම සුව විඳිනවා. අනුയോഗේ. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණ විඳින්නා වූ කාමසුකල්ලිකානුയോഗේ. අනේ මේක නම් හොයලා ඇති වෙන්නේ නැහැ කවදාවත් කියලා තමයි ඒක අතහැරින්නේ. අනතුරුව කැලේට ගිහින් කැලේ කට්ටිය විශ්වාස කරන එක ඊටත් එහා යනවා. එතකොට උන්වහන්සේටත් හම් වෙනවා අර කියන කාරණා ටික. ඒක ඉතින් පෙන්නලා තියෙනවා ඊට පස්සේ මේ ඒ සූත්‍රවල Taman හේව් සත්‍යමය බව නොදැන ගුරුවරු අතහැරලා ගියයි කියලා. එහෙම කි බුදුන් වහන්සේ බුද්ධත්වයට සම්බන්ධ කතා එහෙම පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි මෙතනින් එහාට කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලාත් හොයනවා. සත්‍ය කුමක්ද කුසල් කුමක්ද කියලා හොයනවායි කියලා. අටවෙනි ධානයේ හෝ දිබ්බසෝත දිබ්බචක්කු ඥාන නම් සත්‍ය එන හොයන්න ඕන නෑ. දැන් හොයන්න ඉවරනේ. අනේ එතනින් එහාට හොයපු දෙන්නේ අපි හොයන්න ඕන. නමුත් ඉතින් පෘථග්ජන සමාජය අත්තකලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ දෙවින් දෙගොල්ලම
මැදුම් පිළිවෙත ගැන කතා කර ඉන්න වචනින් යාමක් නැහැ. ගෙදර ඉන්න අය නැත්තම් ඉන්ද්‍රිය පහ පිනවන අය ගෙදර හිටියත් කැලේ හිටියත් කාමසුකල්ලිකාන යෝගීන් ධර්මයක් තේරුම් ගන්න නැතුව කෙලෙස් හංගන අය අත්කලමතාන යෝගීන්. මැදුම් පිළිවෙත ඒක අනාගත බුදුරජාණන් වහන්සේ තමයි කියලා දෙන්න ඕනේ. නමුත් ආසව ක්‍රැස් වෙන්නේ කොතනද? ෂේ වෙන්නේ කොහොමද? මේක තේරෙන එකට න්‍යාසවක්ඛ්‍ය ඥානය කියන්නේ. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? දුක මොකද්ද? හේතුව මොකද්ද? නැති වූ තැන මොකද්ද? මාර්ගය මොකද්ද කියන එක පේරෙනවා. චතුස්සත්‍ය අවබෝධ. ඒ චතුස්සත්‍ය අවබෝධයනේ බුදුන් දැකීම කියලා කියන්නේ. අර මේ ඇතා හම්බ වුණා කියන එකෙන් පෙන්වන්නේ බුදුන් දැකීම. ඉතින් අපිත්ව සමාජයේ ඉතින් හැමෝටම ප්‍රාර්ථනාවල චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා කියා ඉන්නවා. නමුත් මොකද්ද චතුස්සත්‍ය කියලා කියන්නේ? එහෙම නැත්නම් මේ ආසව ෂේ වෙන්නේ මොනවා කළොත්ද? රැස් වෙන්නේ කොහොමද? ෂේ වෙන්නේ කොහොමද? වම දකින්න ඔය ඩස්බින් එකක් වගේ එකට නම් ඒකට දැම්මොත් තමයි රැස් වෙන්නේ. ආපහු ගත්තොත් රැස් වෙන්නේ නැහැ, ෂේ වෙනවා. ඒ වගේම කුණු මල්ලක් වගේ එකට කුණු දැම්මොත් තමයි පිරෙන්නේ. අහකට ගත්තොත් ෂේ වෙනවා. කැටයක් වගේකට කැටයට තල්ලි දැම්මොත් තමයි පිරෙන්නේ. අහකට ගත්තොත් අඩු වෙනවා. ඒ නිසා මේ මිනිසුන් ජීවත් වෙනවා ඇත්තේ හිතේ කුණු වලින් පුරවන පාරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තේ හිතේ කුණු ටික අයින් කරන පාර. කුණු එකතු කරන පාර ආසව රැස් කරන අඥානය. කුණු අයින් කරන පාර ආසවක්ඛ්‍ය ඥානය. එහෙනම් ඒක අපි තුල සිදුවෙන දෙයක් වශයෙන් ඉගෙන ගන්න ඕනේ බණ වලින්. කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳව. එතකොට මේ දෙක එකට කතා කරගන්න පුළුවන්ද කියලා බලමු ටිකක් අපි. මෙහෙම. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කර වදාරන ගැඹුරු සිද්ධියක් තියෙනවා අපි තුල. අපිට අම්මා වශයෙන්, තාත්තා වශයෙන්, ස්ත්‍රී වශයෙන්, පුරුෂයා වශයෙන් බලන්නේ නැතුව බෙදලා බලන්න කියලා කියනවා. ඒ බෙදලා බලනකොට අපි ජීවත් වෙන්නේ අවුරුදු 60ම 70ම 80ම එක සැරේට නෙවෙයි. දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තප්පරෙන් තප්පරය. ඒ තප්පරෙන් තප්පරේ ජීවත් වෙනකොට කරන වැඩේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. තප්පරෙන් තප්පර ජීවත් වෙන මිනිසා ඇසයි කනයි නාහි දිවයි කයයි සිතයි කියන දොරවල් හය පාවිච්චි කරලා රූපයයි ශබ්දයයි ගන්ධයයි රසයයි ස්පර්ශයයි කියන මේ හයට ඇලෙනවා ගැටෙනවා. මේ පස්දර සහ මනෝද්වාරයත් ඊට හම්බෙන කාරණා ටිකත් බුදුදහමේ සියල්ල කියලා පෙන්නනවා. මේ සියල්ල තුල සිදුවෙන දේ තේරුම් ගන්න ඕන. ඔය ආසව රැස් වෙන හැටි තේරුම් ගන්න. එතකොට මේ ආසව රැස්වීම සිදුවෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල. එහෙමයි තේරුම් ගන්න ඕන. එක පදයක පෙන්නනවා බුදුදහමේ. ඒක පදේ ඔබේ පව තුල, පින තුල, ඇස තුල, කන තුල, නාසය තුල ඕන එකක් තුලට ගලප ගන්න. ඔබ මේ අනුසෝතගාමීක් වශයෙන් මේ සසර ඇවිදින්න හේතු රැස් කරන යන එක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව නැත්නම් ආසව රැස් වෙන අඥානකම කියලා කියන්නේ. ඒ අඥානකමෙන් මිදෙන්න ඊට පස්සේ ෂේ ප්‍රතිපදාව ගන්න එපා. දැන් දුකට හේතු රැස් කරන එක අනුසෝතගාමී, දුකට හේතු අස් කරන එක පටිසෝතගාමීනේ. හරි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් මේ සිද්ධිය සිදුවෙන ආකාර පිළිබඳ සිය ගණනක් සූත්‍රවල තියෙනවා. අන්න ඒ කාරණේ ඔබ ළඟ සිදුවෙනවා නම් ඔබ තේරුම් ගන්න. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි යම් දෙයක් අහලා දැකලා දොරවල් පහට අදාළ කාරණයක් වශයෙන් අරගෙන ඇලිලා නැත්තම් ගැටිලා ප්‍රතික්ෂේප කරලා එක්ක බාර අරගෙන මේකත් එක්කලා කිසියම් ආකාරයක බැඳීමක් ඇති කර ගන්නවා. මේ බැඳීමක් ඇති කර ගැනීම තුළ මොකද වෙන්නේ? පස්සේ ගන්න තියෙනවා. මෙන්න මෙහෙම හැම දේවල්ම පස්සේ ගන්න තියෙන ඒවට කියනවා කර්ම රැස් කරනවායි කියලා. එහෙනම් කෙනෙක් ජීවත් වෙන්න ගියාම මෙහෙම පස්සේ ගන්න තියෙන කාරණා බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටකයට ඒ ආකාර කීයකට ගන්න පුළුවන්ද? බාලමයකට කියනවා පාප කර්ම කියලා.
පාපකර්ම රැස් කරනවා. එතකොට ඒක අනාගත සංසාරයේ දුගතිගාමී වෙන්න පාරක් හදාගන්නවා. පුණ්‍ය කර්ම රැස් කරනවා මොකද නිවන් මඟ නැති නිසා. ඒකෙන් එහෙනම් කාමසුගතිය හෝ දෙවියන් අතර උපදින්න පාරක් හදාගන්නවා. ධාන කර්ම රැස් කරනවා නිවන් මඟ නැති නිසා. ඒ නිසා කය අතහැර යනකොට රූපී අරූපී බඹතල යන්න පාරක් හදාගන්නවා. මේ ඔක්කොම ආසව රැස් කරන අය කියලා ඔබට තේරෙනවද? සසර ඇවිදින්න හේතු එකතු කරනවා මනුස්ස ලෝකේ ඇවිදින් බුද්ධෝත්පාදයක. සසර ඇවිදින්න හේතු මනුස්ස ලෝකේ ඇවිදින් ඕනෑම ආගමක් තුළ අබුද්ධෝත්පාදයත් එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බුද්ධෝත්පාදයක තුළ වෙන්න ඕන මේ එකතු කරන එකෙන් තමයි සසර හැදෙන්නේ කියලා තේරුම් අරගෙන එකතු නොකර ඉන්න මොකද කරන්න ඕන? ආසව ෂේ වෙන්න ඕන. එහෙනම් ආසව රැස් වෙන්නේ ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ නම් ෂේ වෙන්නත් ඕන ඒවයි. අන්න රැස්සෙන හැටි තේරුම් ගත්තාම මෙන්න මෙහෙම කළොත් ෂේ වෙනවා කියලා අවබෝධය ලැබෙන එකට තමයි ආසවක්ඛය ඥානය කියන්නේ. ඊට පස්සේ යාට ඒක තේරුණා නම් කරන්න වෙනවා. අපි ඒක මෙහෙම බලමු. දුක. දුක කිව්ව පමණින් ඔබට දැනෙන දුක කියලා හිතන්න හැම එපා. ඔබට බඩේ කැක්කුමක් හැදෙනවා, හිසේ කැක්කුමක් හැදෙනවා. ඒක නෑ. මේක මානසික කාරණයක්. මේක තිබෙන්නේ ඒ මොහොතේ හිතට උපදින කාරණෙත් එක්කලා තියෙන එකක්. එඳ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කර වදාරන්නේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දෙවන පැවිදි රජතුමාට එක දවසෙන් පංච උපාදානස්කන්ධ ගැනත් කියලා දීලා තියෙනවා එහෙනම්. මේ අපි මේ අවුරුදු 7ක් 8ක් තිස්සේ කියනවා අපේ අයට තේරෙන්නේ නැහැ. දෙවන පැවිදි රජතුමා මෝහ දඩයන් කරන්න ගිහින් මේක තේරෙන කෙනෙක්. ඒවනේ මේ අපිට තියෙන ගැටලුව. මොකද අපි පිහිඳු මහ රහතන් වහන්සේ මෝඩෙක් කරන්න ලෑස්තිත් නෑ අපි රහතන් වහන්සේ කෙනෙක් නිසා. ජානුස්සෝනි බමුණාගේ චින්තනයේ තේරෙනකොට බුදුන් වහන්සේ සාකච්ඡාව තුළ ඒක පඬිවරයෙකුට කරපු සාකච්ඡාව. එහා සමාන පඬිවරයෙක් වෙන්න ඕන දෙවර පැවිදි රජතුමා මේක කියන්නේ. මොකද අර මාලිගාවට ඇවිදින් හිටපු කාන්තාවන්ට සේවකයින්ට දේශනා කළේ පව් පින් කරලා දිව්‍ය ලෝක යන හැටි අපාය යන හැටි. මෙයාට විතරක් විශේෂ බණක්. ඒ රජුරෝ හින්දාද? නෑ මට හිතෙන්නේ ඊට වඩා ගැඹුරක් තේරෙන නිසා. එහෙනම් අපට අපි තුලින් තේරුම් ගන්න ඕන අපි තුල පංච උපාදානස්කන්ධයක් කියලා එකක් පහළ වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය කියන ඒකකය තුල තමයි දුක තියෙන්නේ. බාහිර ලෝකේ හරි කොහෙවත් නෙමෙයි. එහෙමයි ගන්න ඕනේ. එහෙනම් පංච උපාදානස්කන්ධය පහළ වීමට හේතුව. ඔය සාමාන්‍යයෙන් ඉතින් උපාසල් යන කාලේ ඔය පාඩම් කරගත්තා දුක දුකට හේතුව නැති උතන මාර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ ලියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ අපි දුකටපත් වෙන හැටි අපි තුලින් තේරුම් ගන්නවා. තේරුම් ගත්තොත් මිදෙන්න පුළුවන් නේ. මිදෙන මාර්ගය යන්න පුළුවන් නේ. ඒකනේ තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඇත්ත හම්බ වෙන්නේ. හැටි චුල්ලහත්ති පදවම සූත්‍රයේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ ගාවට යන හැටි. අර ඒක අනිත් පාරවල් වලින් ගිහින් නැහැ නේ. යොමුකලේ අවසානයේ මෙතෙන්ට තමයි. එවනම් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි පැහැදිලි කරපු ධර්ම කරුණ අනුගත කල පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. පංචස්කන්ධය කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මොහොතකින් ඉපදිලා අවශ්‍ය කර්තව්‍ය කරලා මේ යන චෛතසික සමූහයක්. එතෙන්ට අපි ඇවිදින් දැන් ඉන්නේ කලක් තිස්සේ. තවත් ඉතින් එහෙම නැති අය ඉන්නවා. ශරීරය කියන්නේ පංචස්කන්ධය කියන අය රූප නාම වලට දෙකට බෙදලා කතා කරන අය ඉන්නවා. හිටපුවා ඉතින් කවදා හරි තේරුම් ගන්න නැතයි නේ. නමුත් මේ කියන එක තේරුම් ගත්ත අයත් ඉන්නවනේ සමාජයේ. දැන් මේකේ දුක ඇයි? මේ උපාදානයේ මොකද්ද තියෙන දුක? කොහෙද විලා දෙන්නේ දුක? බලන්න ශෝක පරිදේව දුක් දෝමනස් හිත ඇතුළේ තිබිලානේ දෙන්නේ. ඒ කොහෙද තිබිලාද? ඒ කොහොමද දෙන්නේ? අන්න එතකොට රහසක් කෙලි වෙනවා. ඔබ මේ ලෝකේ කටයුතු කරන්න ගියාම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන දොරවල් පහෙන් ගන්න අරමුණු අරගෙන විඳලා පස්සේ ගන්න තියෙනවා ඔබට හොරෙන්. මේක පඨම සහ ဒုတိ ය භික්ෂු සූත්‍රවල පෙන්නන්නේ යංකෝ භික්කවේ අනුසේති. භික්ෂුන්ට විතරක් නෙවෙයි ඔබටත් මේක අදාළයි. අනුසේති පස්සේ ගන්න තියයිද?
අන්නේ තියෙන එක නිසා දුක හට ගනී තේන සංකම් ගච්ඡති. එහෙනම් බාහිරේ ඇහැට කනට නාසයට හම්බ වෙන්නේ නම් දුක හටගන්නේ නැත්නම් අපි තියප එකක් හින්දාද? අන්න මේ පෘථග්ජනයා මේක තියනවා. තිබ්බහම මොකද වෙන්නේ? ගැටෙනකොට අර ශෝක පරිදේව දුක් දුම්නස් කියන කාරණා හිතට එනවා. එතකොට ඒක ඇහේත් කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ පහේ සහ මනෝද්වාරික අරමුණු නිසා හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ ස්කන්ධ පහ මේකේ දැන් ආපු කාරණේ ශෝකයේද දුකද කනගාටුවද වෛරයේද ඊර්ෂ්‍යාවද ඒ තමයි මම. පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධේ ඉන්න මම කවුද? ඒතං. ඒ කුමක්ද? ඒ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානයේ මොහොතට ආපු දේ. එතකොට එහෙනම් අපි මමත්වයේ හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් හරි කෙස්ලොම් නිදත් වලින් හරි නෙමෙයි. ආපු අරමුණේ ඇලීමෙන් ගැටීමෙන්. අන්න මේක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව නැත්තම් මේ භවගාමී ප්‍රතිපදාව ආසෝ රැස් කරන එක. ස්කන්ධ පංචකේ පහළ වෙනවා Tamanට රුචි අරුචි පරිදි මමත්වයෙන් ගන්නවා. මමත්වයෙන් ගත්තාම මොකද වෙන්නේ? අනාගත සසරක් හදන්න උපත හේතු ඉතුරු වෙනවා. ඒකට කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස. දැන් ජාති මරණ ගැනත් දෙන්නේ මොනවා කියලාද මේ අර ගාථාවේ පෙන්වුවේ? උපාදානේ බයං දිස්වා. සත්වයාට ජාති මරණ හදලා දෙන්නා උපාදානය කියන එක බියක් වශයෙන් දැක්ක ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම්. එහෙනම් උපාදානය ආශ්‍රව රැස් වෙන අඥානකමයි. උපාදානයෙන් මිදීම හේවත් උපාදානයෙන් නොකොට අවසන් කර ගැනීම ආසවක්ඛය ඥානයයි. ඔබට මේක තේරුණොත් ඔබටත් ආසෝෂය කරගන්න පුළුවන් වෙයි. එහෙම නැතු ඔය ඇද්දක පියාණන් ඉන්නකොට ඇතුළතින් මොනවා හරි පහළ වෙන ඥානයක් වශයෙන් හිතන් ඉන්න එපා. ඔය ඥාන කියන එක හිතන් ඉන්නේ ඒව පහළ වෙන්න ඕන දේවල් කියලා. ඔය පසුගිය කාලේ මම ඇහුවා මේ සමහර තැන්වලදී නව මහ විදර්ශනා ඥානවල තියෙන උද්‍යව්‍ය ඥානය කියලා. ඉතින් ඒක උද්‍යව්‍ය කියලා පාවිච්චි කරන්නේ නැහැ. උද්‍යව්‍ය කියලා වචනයක් යොදාන ඇද්දක පියන් ඉන්නකොට පේනකල් බලන් ඉන්න උද්‍යව්‍ය ඥානයක්. එහෙම නැත්නම් නිකම් පෙන බුබුලු වගේ හිත ඇතුලේ පහළ වෙලා බින්දෙන හැටි පේනකොට උද්‍යව්‍ය ඥානය කියලා. මට නම් තේරෙන්නේ එහෙම නෙවෙයි. ස්කන්ධයන් හට ගන්නවා පංචස්කන්ධය අල්ලාගත්තොත් හේතු ඉතුරුයි අවසන් වෙනවා. ඒක උද්‍යව්‍ය නෙවෙයි. උද්‍යව්‍ය කියන්නේ හටගත්තොත් අල්ලගන්න නැතුවම හේතු ඉතුරු නොවි අවසන් වෙන එක තේරෙන එකට උද්‍යව්‍ය ඥානය කියනවා. එහෙම අපි තීරණයකට එන්නේ මොකක් නිසාද? යතෝ සම්මස්සති කන්දානං උද්‍යව්‍යං. මේ ස්කන්ධ පහ තේරුම් අරගෙන සම්මර්ෂණය කරන් යනකොට ඔබට ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වීම සම්මර්ෂණය කරන්න පුළුවන්ද? එතනදි ලැම්බ වෙනවා මේ මාර්ගයට අනතුරුව ඵලයේ පීතිපාමොජ්ජං. ඒකට නිවන කියලා කියනවා. දැන් අර උද්‍යව්‍ය බලබලා හිටපු කට්ටිය නිවන් හම්බ වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් ස්කන්ධ පහ ඉදීම නැරීම උද්‍යව්‍ය කියලා හිතපු අයට හම්බ වෙන්නෙත් නැහැ. මේ ආසව ශේවණීහිදී තමයි උද්‍යව්‍ය කියලා කියන්නේ. අපිට තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමනම් දැන් ඔන්න අපිට තේරෙනවා එහෙනම් මේ සත්වයා කයක් ගත්තත් නැතත් පංච උපාදානස්කන්ධේ නැවති මාර උගලට අහු වෙලා පංච උපාදානස්කන්ධය ආනයකට වෙලා පවෙන් අපාය යනවා, පිනෙන් දිව්‍ය ලෝක යනවා, ධානයෙන් බඹලව යනවා. ඇයි ඒකට මාර උගල කියලා කියන්නේ? මාරෝ මාරෝති බන්තේ උච්චති. ස්වාමීනි මාරයා කියලා කියනවා. කොබනකින්ද මාරයා වෙන්නේ? දත් තිලිස්ස ගත්ත කෙනෙක්, ඔය විහාරවල පින්තූරේ ඇඳගත්ත කෙනෙක් වගේ කියලා කියන්නේ නැහනේ. මහණෙනි යම් කෙනෙක් ගාවා මමත් අයිති ඔබත් අයිති. පංච උපාදානස්කන්ධයේ තියෙනවද මායя ඉන්නවා. දැන් එහෙනම් උපාදානය තමයි සතර ඇවිද්දවන්නේ. උපාදානය තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒ උපාදානෙන් මිදීමට මේ අවස්ථාව යොදා ගන්නනේ බුදුදහම උගන්වලා තියෙන්නේ. අර අබවිචාරන්නන්ට දෙල් කියන්න අපේ මේ දොම්පෙට යන පාරහපම බදල හොඳට ඉරලා තියෙනවා පාරකන් ටිකක් ඉන්න කිව්වා වගේ කරන්න ඕන වැඩේ තියද්දි වෙන මොනවා හරි කර ඉන්නවා. මොකුත් කරන්න ඕන නැහැ. උපාදානයේ වෙන හැටි තේරුම් ගන්න. එතකොට ඒක දුක සහ හේතුව තේරුම් ගැනීමයි.
උපාදාන නොවන හැටි තේරුම් ගන්න ඒ දුක නැති වූ තැනයි ඒක කරන එක මාර්ගයයි. මතක තියා. මේක තේරුම් ගත්තාම හුඟක් බන ඕන නැහැ. Taman ළඟ සිදුවෙන දේ තේරෙනවා. Tamanට ඒක වලකින්න වීරිය කරන්න ඕන, උත්සාහ කරන්න ඕන, සිහිය පාවිච්චි කරන්න ඕන එක තේරෙනවා. එහෙනම් මේක තව ටිකක් ගැඹුරින් මම පෙන්නන්නම්. ඒක ධර්මයේ තේරුම් ගත්ත අය සඳහා ඇස තුල, කන තුල, නාසය තුල එක තැනකින් තේරුම් ගත්ත හැකි මේක අරමුණ තුල සිදුවෙන දෙයක් කියලා. අපි කියවනේ මේක පස්සේ ගන්න තිබ්බහම හේතු විතර වෙනවයි කියලා. ඒක ඒ ධර්මානුකූල පදයක් නෙමෙයි නිකන් කියන්නේ. නමුත් ඒක ත්‍රිපිටකයේ ධර්මානුකූල පදයකින් තියෙනවා. අන්න ඒක තමයි මේ පමාව නැත්නම් සසරට අහු වෙන හැටි මාර බන්ධනය. එනක තේරුම් ගත්ත පුද්ගලයා එහෙම අහු නොවී ඉන්න එක මාර බන්ධනයෙන් මිදීම. මෙන්න මේ කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය කියන සාමාන්‍යයෙන් ඒවා සෝතාපට්ටි අංග වශයෙන් පෙන්වන්නෙත්. මේ පටිසෝතගාමී ප්‍රතිපදාවටපත් වෙන්න මේ අංග ඕනේ. ඒවා කරුණු පැහැදිලි කරන කෙනෙක් අසුරු කරන්න ඕනේ. අහලා සුතමේ ඥාණයෙන් හිතලා තේරුම් ගන්න ඕනේ චින්තාමේ ඥාණයෙන්. අනතුරුව මේ වැඩේ කරගන්නකොට තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. එහෙනම් අපට මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුවනේ බලන්න ඕන දුකට හේතුව කියලා. කොහෙන්ද හටගන්නේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් තමයි පංචස්කන්ධ හටගන්නේ. ඒ උපාදාන වෙන්නේ මොකක් නිසාද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, දොරවල් හය අරමුණට ඇලෙන නිසා. අන්න දුකට හේතුව තණ්හාව තියෙන තැන. ඒ තණ්හාව නිසා මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු වෙනවට කියනවා තණ්හා උපාදාන භව. ඇහි, කනේ, නාසයේ බලන්න ඕන, බනපතේ බලන්නේ නැතුව. තව ටිකක් ඉස්සරහින් ඕන නම් ඇහැට ගැටෙන තැන ඉඳලා බලන්න පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා කියලා. මේක ඇස තුල, කන තුල, නාසය තුල ඕනෑම එකක් තුලට හරි. අන්න අපි එහෙනම් මොකද කරන්නේ? හටගෙන නැසෙන ස්කන්ධ පංචකයේ නැසෙන්න දෙන්නේ නැතුව අපි අල්ලගෙන සසරක් හදනවා. දැන් හදපුවම මොකද්ද හම්බ වෙන්නේ? සසරේ විපාක හම්බ වෙනවා. රැස් කරන්නේ පාප කර්ම නම් විපාක ප්‍රවෘත්තිසාපද සන්ධි. රැස් කරන්නේ පුණ්‍ය කර්ම නම් ප්‍රවෘත්තිසාපද සන්ධි විපාක. රැස් කරන්නේ ධාන කර්ම නම් ධාන අදාළ විපාක. සංසාරයේම මෙන්න මේ විදිහට උපාදානය කර ගැනීම තුළ ලැබෙනා විපාකයක්. මතක තියාගන්න. උපාදානෙන් මිදලා නෙමෙයි අපාය යන්නේ. උපාදානෙන් මිදලා නෙමෙයි දිව්‍යයන් අතර ඉන්නේ. උපාදානෙන් මිදලා නෙමෙයි බබලෝ ඉන්නේ. මොකද ජාති මරණ හම්බ වෙනවනේ. ප්‍රේතයින්ටත් හම්බ වෙනවා, දෙවියන්ටත් හම්බ වෙනවා, බ්‍රහ්මයින්ටත් තමයි චුත වීම. එහෙනම් අන්න එහෙම අපි තේරුම් ගන්න ඕන අපා ගමන, කාමසුගතියේ ගමන, බබලෝ ගමන පංච උපාදානස්කන්ධය තුල එකෙන් මිදිලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට හිටපු අයට පව්කාරයින්ට, පින්කාරයින්ට, ධානලාභීන්ට කාටවත් මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම ලැබුණ නැත්නම් ඒක කොහොමද බුද්ධ ආගමක් වෙන්නේ? බුදුදහමක් වෙන්නේ. ඒ ඔක්කොම කවුද? ආසෝ රැස්වන පාරේ ගියාය. තේරුම් ගන්න ඕන කාරණාව. අන්න දැන් අපටත් මේ පාරේ යන්නද මේ යෝජනා කරන්නේ? අපට ආසව ෂේ කරගන්න පාර නෙමෙයි දෝනේ. මේ මොහොතම නම් ආසෝ රැස් වෙන්නේ මේ මොහොතම වීරිය කිරීම තුළින් ෂය කරගන්න හැටි තේරෙන එක ඥානය. ඊට පස්සේ ඒක කරන්න ඕන. අර ඉදිරියට තබා අවසන් කිරීම නෙමේ ප්‍රමාදය කියන්නේ. ඉදිරියට නොතබා අවසන් කරන්න වීරිය කරන එකට අප්‍රමාදය කියනවා. එහෙනම් ඉදිරියට නොකතා අවසන් කරන්නේ නම් ඒක අමත පදන් හෙවත් නිවනට මඟ. අන්න එහෙම අපට අමුතුවෙන් අරමුණක් ගන්න ඕනේ නැහැ, අරමුණු නොගෙන ඉන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම ජීවත් වෙනකොට ස්වභාවයෙන් මෙනවා යම් දෙයක්. පද්දොරින්ම. ඒකට අහු වෙලා පරණ පාරේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගිහින් සසර හදනවද? ඒකට අහු නොවි මේක උපාදානය නොවි අවසන් කරනවද? දුක නැති වූ තැන මොකද්ද පෙන්වන්නේ? ඉහතකී තණ්හාව නැති වූ තැන. එහෙනම් රූප තණ්හාව, කනෙන් නම් ශබ්ද තණ්හාව, මෙහෙ ඉහතකීනේ.
අපට කාම තණ්හා. ඒක නැති කරන්න මාර්ගයනේ පෙන්වන්නේ. එහෙනම් ස්කන්ධ පංචකය තුල නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ස්කන්ධ පංචකේ උපාදානයෙන් නොවි අවසන් කරනවා නම් ඒ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. අපි ඉතින් මේක ලියාගෙන පාඩම් කරගෙන පොතක් තියාගෙන පඩි පෙලක් වගේ එක එක යන්න හිතන් ඉන්නවා. එහෙනම් ආපහු ඇයි මේ චතුස්සත්‍ය දේශනා කළේ දෙවන පෑදිසයිතුමාට? චතුස්සත්‍ය අවබෝධයෙන් තොර අර පෙන්නන අත්තකිලමතාන යෝගී පාරේ ඇවිදින් ලෞකික ධානයකටවත් රැවටිලා හිටියයි කියලා හිතනවද? ඒ හින්දා ඒ වැරද්ද පෙන්වන්න මේ ඥානෝස්සෝනි සූත්‍රය වැනි ගැඹුරු එකක් දේශනා කරායි කියලා හැම හිතුවත් නරකයිද? කොහොමත් අතීතයේ ගත වෙලා ඉවරයි. දැන් ඒක හදන්න අපට බෑ. අපි මේකෙන් තේරුම් ගන්න ඕනනේ. ඒ නිසා මම හිතන්නේ ඔය ආරාධනා ගලයි මිහින්තලාවයි එහෙම නැත්නම් අනුරාධපුරයේ තියෙන වැව් ටිකයි චෛත්‍ය ටිකයි බලන්න ගිහින් දවසක් නාස්ති කරනවට වඩා අර බද්දවාගේ කුමාරොන්ට කියපු කතාවමයි මෙතන හරියන්නේ. ඇස් දෙකෙන් වටපිට බලනවට වඩා ඇස් දෙකෙන් ඇතුල් පැත්ත බලලා Taman තුල ආසෝ රැස් වෙන හැටි තේරුම් ගන්න. ඒක ෂේ වෙන හැටි තේරුම් ගන්න. තේරුම් ගත්තාම ෂේ කරන ප්‍රතිපදාව යනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. එතකොට තමයි බුදුන් හමු වෙන්නේ. ඒ යන්නේ බුදුන් වෙත. ඒ නිසා දැන් එහෙමනම් මේ වර්තමාන අරමුණ අනාගත ඵලයක් උපදිනට හේතු ඉතුරු නොකර අවසන් කරන්න මොකක් කරන්නද පෙන්වන්නේ? අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න. එහෙම කරනවා නම් යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අය හොයන්න දෙයක් නැහැ. මේක බහැරලා බලලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ පාඩම් කරන පියවරෙන් පියවර යන්න ඕන නැහැ. එහෙම කරනවා නම් යන්නේ ආර්ය අෂ්ටාංගික. ආසව රැස් වෙන එක භවගාමී මාර්ගය, ආශේෂ වෙන එක ආර්ය මාර්ගය. අසක්ක ඥානය. මෙහෙම කළොත් මෙහෙම වෙනවා නේද කියන අනුමාන ඥානය. දැන් ඉතින් පුරුදු කරන්න වෙලා තියෙනවා. ඇයි? සංසාරේ මෙතෙක් කල් පුරුදු කරේ මොකද්ද? අනුසෝතගාමී ප්‍රතිපදාව. යන පැත්තටම යන්න. කුණු එකතු කරමන යන්න මලා පුරුදු වුණේ. ඒ නිසා ඒකට දීලා තියෙන වටිනාකම තමයි ඒතන් මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මගේ ආත්ම කියා එකතු කරන්නමයි පුරුදු වුණේ. දැන් ආපහු යන්න වෙනවා. අන්න සිහිය ඕන වෙන්නේ මේකට. පෙර කළ දේ නොකරමින් සසරට බැඳෙන්නේ නැතුව අවසන් කරන්න. ඇයි? ඉහතකී තණ්හාව නැති වූ තැන නැති කිරීමේ මාර්ගය. ඉහතකී තණ්හාව කොහෙද තියෙන්නේ? රූප තණ්හාව නම් ඇහි, ශබ්ද තණ්හාව නම් කනේ, නගන තණ්හාව නම් නාසයේ. එහෙනම් එතනම නේද නැති කරන්න තියෙන්නේ. තණ්හා නම් උපාදාන භව. ඒ තමයි දුකට හේතු රැස් කිරීම. එහෙනම් තණ්හා නැත්තම් උපාදාන භව නෑ නේද? ඒක නේද ආස්වාස්ය වෙන හැටි. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් තණ්හාව නැති කරා. එහෙනම් උපාදාන නැහැ, භව නැහැ. මොකක් කළොත්ද එහෙම වෙන්නේ? නැති වෙන්නේ. අරමුණ මමත්වයෙන් අරගෙන අනාගතයට නොතබා අවසන් කළොත් නැති වෙනවා. මමත්වයෙන් ගත්තොත් අනාගතයට තිය අවසන් වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් නොගැනීම නේද එහෙමනම් ආපහු ආශ්‍රය කරන්න තියෙන පාර. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට අරමුණෙන් අරමුණට අමුතුවෙන් කර්මස්ථානයක් ගන්න ඕනේ නැහැ එනවා නේද? පරණ කෝන්තර ටික තේරම ටික හිතේ තියනවා ඇවිදින් ඉවර වෙන්න ඕන. ඉතින් ඒවා හංගලා හරියන්නේ නැහැ. එන්න ඇරලා මේ මොහොත අවසන් කරන්න ඕන විපාකයකින්. ඒගමම්ම අනාගතයට නොතිය අවසන් කරන්නට සතිමත් වෙන්න වෙනවා. මෙන්න මේ විදිහට මම දකිනවා මේ වර්තමාන මොහොත නැමැති අවස්ථාව සමාජයේ ඕන කෙනෙකුට වර්තමානයේමයි උදා වෙන්නේ. අනුගාමී ප්‍රතිපදාවක් යම් කිසි පුද්ගලයෙකුට මේ ආසෝෂය කරන ප්‍රතිපදාවට යනකොට අර තණ්හාව නැති වූ තැන, දුක නැති වූ තැන. එතකොට එතනම එහෙනම් හම්බ වෙන්න ඕන නේද විද්‍යාව මුක්තිය නැත්නම් ඔය සංසුන් සුවේ කියන එක. මේ මාර්ගයේ නෙමෙයි ඵලයේ තියෙන්නේ. මාර්ගයට අනතුරුව මාර්ගය ඉවරනකොටම ඵලය හමු වෙලා. ඒ නිසා අපිට අද වගේ දවසක මේ අර දේවදූත සූත්‍රය ඉගෙන ගත්තත් කමක් නැහැ එහෙම අය. එහෙම නැත්නම් බාලපඬිත සූත්‍රයෙන් ආදරුවත් කමක් නැහැ එහෙම අය. ඒ කියන්නේ පව්පින් දන්නේ නැති අය, එහෙම නැත්නම් දුක් විපාක වලට බය නැති අය ඒ මිදෙන්න. නමුත් චුල්ලහත්ත්‍ය පදවම සූත්‍රය කියලා කියන්නේ ගැඹුරු දහමක් තියෙන එකක්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම්
අනාගත බුදුරෙක් වෙනකන් ඉන්න ඕනෙත් නැහැ, මහාන වෙන්න ඕනෙත් නැහැ. ලබාගත් ජීවිතේම මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ. දුක දනීද, හේතුව දනීද, නැති වූ තැන දනීද, මාර්ගය දනීද. එපමණකින් සම්මාදිට්ඨියත් එක්වේ රාගයේ දුරකට, ද්වේෂයේ දුරකට, මෝහයේ දුරකට, මමයෙන් මානෙ නසා අවිද්‍යාව දුරකට ආර්යහත් ඵල විද්‍යාව උපදවා මේ ජීවිතේ දුක් කෙලවර කරගන්නේ. බුදුන් වහන්සේ වදාළ පරිදි තේරෙනවා නම්. ඉතින් නීති යටතේ ගෙවල් වලට වෙලා ඉන්න වෙලාවේ ගුවන්විදුලි යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් පාවිච්චි කරලා බණ තේරුම් ගත්තාම සසර ගමන අනිත් පැත්තට හරවන්න ලෙදෙනවා නේද මේ වගේ දවස්. ඒකයි මම කියන්නේ පෙරළුණ පිට හොඳයි කියනවා කියන එක හොඳයි කියලා. පෙරළුණ පිට මේ පැත්ත ලැබිච්ච විදිහට ඇත්තටමත් මම දන්නවා මේ වන විට මේ පසුගිය වසරේ සහ මේ වසරේ මේ නිවසේ රැඳී සිටීම තුළ මාධ්‍ය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරමින් මේ බුදු සමයේ ගැඹුර පිළිබඳ අධ්‍යයනය කරපු විශාල පිරිසක් ඉන්නවා ඒ කියන්නේ. සහ අපි යනවා මේ පාරේ කියන අය. ඒ නිසා කොරෝනා අර්බුදය පොසොන් උත්සවයට බාධා කළයි කියලා අපිට කොහොමවත් යන්න බාධා කළයි කියලා බුදුදහමේ ප්‍රතිපත්ති පූජාවට බාධාවක් වෙන්නේ නැහැ, උදව්වක් වෙනවා තේරුම් ගන්න. ඊට පස්සේ තම තමන් අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙනවා මේ ජීවිතේ එක්කම. යහපත් වැඩ කරන ගමන්ම තවත් වැඩක් කරන්න වෙනවා. අන්න ඒක තවත් වචන වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ වචන මම මේ මොහොතේ ගන්නෙ නැහැ. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කාරණා ඔස්සේ විතර මේ පැහැදිලි කිරීම නිසා. ඒ නිසා අපි දකිනවා මේ අපි කතා කරන සිද්ධිදාමයට එහා ගිය ගැඹුරු මේවා තියෙන්න ඕනේ කියලා. මොකද මේ ඇතා හමුවීම කියන වචනෙන් පෙන්වලා තියෙන චතුස්සත්‍ය අවබෝධයෙන් බුදුන් දැකීම. එතකොට අර සාමාන්‍ය ලෞකික ධානය ටිකක් හම්බුනහම ඒකේ සාන්ත සංසිල්ලක් තියෙනවා. නමුත් ඒවත් අඩි මිසක් මොකද ඔය ලෞකික ධාන වල සාන්ත බවක් තියෙනවා, ලෝකෝත්තර ධාන වල සාන්ත බවක් තියෙනවා. මේක දෙකක් නේ. නමුත් ඒකෙන් හිතනවා නම් මේ රහත් ඵලයේ කියලා ඒක වරදිලා කියලා යාර කියන්න හදන්නේ. නිසා අපිට ඕනෑවටත් වඩා ත්‍රිපිටකගත සූත්‍රවල වැසුණු ඒවා නෙමෙයි නොසුණු ඒවා දහම් මඟ තිබෙනවා. අවශ්‍ය වන්නේ ඔබට අවශ්‍ය නම් ඒ කරුණු පැහැදිලි කිරීම තේරුම් අරගෙන පළමුව වෙමින් පවතින දේහවත් පමාව තේරුම් ගැනීමයි. අනතුරු ඒ මොහොත නොපමා බවට පත් කිරීමට වීරිය කිරීමයි. ඒ තුළින් ඔබ ලබාගත් මනුස්ස ජීවිතයේ සද්ධර්මය හමුවින් ගන්න ඕන වැඩේ කරන්නෙක් බවට පත් වෙනවා. ධම්මස පාදාගෙන නිවන සැනසෙ ජීවිතයකට පත් වීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ දූ දරුවන් ඇතුළු පවුලේ සැම. 2018 ජූනි මාස 24 වෙනි දින පරලෝසපත් BAP රත්නායක හාමිනේ ආදරණීය මෑණියන්ටත් 2004 මාර්තු මාස 17 වන දින පරලෝසපත් D.A. සයිමන් සිල්වා ආදරණීය පියාණන් ඇතුළු M. සිරිලතා පෙරේරා සෝමසේවිතානගේ B.A.P. චන්ද්‍රසේන B.A.P. චන්ද්‍රසේකර සහ නමින් මිය පරලෝකීය බාලමහලු සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් වී පරලෝ ජීවිතය සුගතිගාමී කරගෙන මතු උපදිනා ජීවිතයකදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණ අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙත්වා යන්න ප්‍රාර්ථනාවයි. එමනම් මේක එදා දවස අද දවස නොවෙන්න පුළුවනි. අද අනුස්මරණ දිනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ දිනය තුළ අපිට ඔන්න ධර්මදේශනාව දිනයට අදාළ ආකාරයෙන් දේශනා කරගත්තා. ධර්මදේශනා කරවා ගැනීම ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් අවබෝධය තුළ ඔබ සිද්ධ කරගන්නා වූ පිනක් ඇතනම් එය පරලෝසපත් ඥාති වර්ගය අතර පින් කැමැති අය වෙත අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔවුන් ඔබ වෙනුවෙන් බලන් ඉන්නවා නම් පින් අනුමෝදන්ලා ජීවිතය සුවපත් කරගනීවි. ඔවුන්ට මතු භවයකදී මිනිසත් බව ලැබී මේ කියන ත්‍රිලක්ෂණ අවබෝධයෙන් කර්මක්ෂය කිරීමේ කර්මය කරලා දුකින් මිදෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. ඔබ හැම දෙනාට මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර වැටේවා. උතුම් නිවනෙන් සැනසෙන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං